ආදරණීය දරුවනේ ජීව විද්‍යාව 9 වන ඒකකයේ ශුද්ධ ජීව විද්‍යාවේ 3 වන පාඩම් මාලාව සමගයි ඔබ මේ එකතු වන්නේ. ඒ කියන්නේ කර්මාන්ත හා සම්බන්ධ ශුද්ධ ජීවීන් පිළිබඳව තමයි අපි දිගටම කතා කරගෙන ආවේ. දැන් මෙහි පළමු පරිච්ඡේද දෙක තුලදී සිද්ධාන්තමය කරුණු අපි ආවරණය කළා. 3 වන පරිච්ඡේදයේදී ප්‍රශ්නාවලිය අපි ආරම්භ කරා. දැන් අද 4 වෙනි පරිච්ඡේදයෙන් සිද්ධ කරන්නෙත් ප්‍රශ්නාවලියේම තියෙන තවත් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීමට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා ඔබට පුහුණුවක් ලබා දීමට. ඉතින් අපි එහෙමනම් ප්‍රශ්න වලට යමු. බලන්න. අපි කලින් පරිච්ඡේදය තුලදී 10 වෙනි ප්‍රශ්නයෙන් අවසන් කළා. දැන් 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි සාකච්ඡා කරන්නේ. එන්සයිම නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. දැන් එන්සයිම නිෂ්පාදනයේට ශුද්ධ ජීවීන් භාවිතා වෙන්නේ කොහොමද? වාණිජමය වශයෙන් වැදගත් වන එන්සයිම ගණනාවක් අද වන විට ශුද්ධ ජීවීන් මගින් නිපදවා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒ එන්සයිම මොනවාද සහ ඒක නිෂ්පාදනය කරන්න යොදා ගන්න ශුද්ධ ජීවීන් කවුද කියන එක ඊටාම පැහැදිලිව අපි මේ පිළිතුරට එකතු කරන්න ඕනේ. හරි. බලන්න එතකොට වාණිජමය වශයෙන් වැදගත් එන්සයිම ගණනාවක් ශුද්ධ ජීවීන් මගින් නිපදවයි. වාණිජමය වශයෙන් වැදගත් එන්සයිම ගණනාවක් ශුද්ධ ජීවීන් මගින් නිපදවනවා. මොනවද ඒ එන්සයිම? දැන් එකක් තමයි දරුවනේ ඇමයිලේස් කියන එන්සයිම. ඇමයිලේස්. මේ ඇමයිලේස් එන්සයිමේ නිපදවීමේ හැකියාව දරන ශුද්ධ ජීවීන් 3 දෙනෙක් විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි ඇස්පර්ජිලස් නයිජර්. අනිත් එක තමයි ඇස්පර්ජිලස් ඔරයිසේ. ඒ වගේම බැසිලස් සබ්ටිලිස්. ඇස්පර්ජිලස් නයිජර්, ඇස්පර්ජිලස් ඔරයිසේ, බැසිලිස් සබ්ටිලිස්ට්, බැසිලස් සබ්ටිලිස්ට්. මෙන්න මේ ශුද්ධ ජීවීන් ගැන අපි මෙතෙන්ට එකතු කරමු. ඒ අය ගැන අපි ලියමු. බලන්න. ඇස්පර්ජිලස් නයිජර්. විද්‍යාත්මක නම් ලියනකොට මූලික නීති අමතක කරන්න හොඳ නැහැ. ගණනාවේ පළමු අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉතිරි අකුරු සියල්ල සිම්පල්. අතින් ලියන නිසා පද යටින් වෙන වෙනම ඉරියන් දින්න ඕනේ. ඔය නීති ටික අමතක කරන්න එපා. එතකොට ඇස්පර්ජිලස් නයිජර් අපිට ගන්න පුළුවන්. ඊළඟට ඇස්පර්ජිලස් ඔරයිසේ. ඒ වගේම අපිට තව එක්කෙනෙක් ලියන්න පුළුවන්. බැසිලස් සබ්ටිලිස්ට්. බැසිලස් සබ්ටිලිස්ට්. මෙන්න මේ 3 දෙනා තමයි දරුවනේ ඇමයිලේස් නිෂ්පාදනයේට යොදාගන්නේ. ඇස්පර්ජිලස් නයිජර්, ඇස්පර්ජිලස් ඔරයිසේ, බැසිලස් සබ්ටිලිස්ට් කියන ශුද්ධ ජීවීන් 3 දෙනා. 3 දෙනාම මෙතනදී භාවිතා කරලා මේ 3 දෙනාගෙන්ම මේ නිෂ්පාදනය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් ඊළඟට අපිට ගන්න පුළුවන් සෙලියුලේස් කියන එන්සයිමේ. සෙලියුලේස්. දරුවනේ මේ සෙලියුලේස් එන්සයිමේ නිපදවීමට අපි යොදාගන්නේ ඇස්පර්ජිලස් නයිජර්. ඇස්පර්ජිලස් නයිජර් භාවිතා කළ සෙලියුලේස් කියන එන්සයිමේ අපිට සංශ්ලේෂණය කරගන්න පුළුවන්. දැන් මෙතනදී අපිට පේන දෙයක් තමයි එකම ශුද්ධ ජීවියාගෙන් වෙනස් වෙනස් එන්සයිම නිපදවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඇස්පර්ජිලස් නයිජර් පුළුවන් සෙලියුලේස් එන්සයිමය සංශ්ලේෂණය කරන්න නිපදවන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ප්‍රෝටියේස් කියන එන්සයිමයට. ප්‍රෝටියේස්. දරුවනේ මේ ප්‍රෝටියේස් කියන එන්සයිමය නිපදවන්නේ ඇස්පර්ජිලස් ඔරයිසේ. ඇස්පර්ජිලස් ඔරයිසේ. එනේ යාට හැකියාවක් තියෙනවා ප්‍රෝටියේස් නිෂ්පාදනය කරන්න. ඇස්පර්ජිලස්
ඔරයිසි. ඊළඟට හතරවෙනි එන්සයිමය අපි ගමු ඉන්වර්ටේස් එන්සයිමය. මේ ඉන්වර්ටේස් එන්සයිමේ නිපදවන්නේ අපි දන්න කියන කෙනෙක් සැකරොමයිසස් සෙරවිසියේ. ඉන්වර්ටේස් කියන එන්සයිමේ නිපදවන්නේ සැකරොමයිසස් සෙරවිසියේ. සැකරොමයිසස් සෙරවිසියේ. සැකරොමයිසස් සෙරවිසියේ. අවසාන වශයෙන් ගන්න තියෙන එන්සයිමේ තමයි දරුවෝ ලයිපේස්. මේ ලයිපේස් එන්සයිමය සංශ්ලේෂණය කරන්න රයිසෝපස් විශේෂයක් දායක වෙනවා. ඒකත් අපි ලියමු. ලයිපේස් රයිසෝපස් SPP රයිසෝපස් විශේෂයක් දායක වෙනවා ලයිපේස් සංශ්ලේෂණය කරන්න. ඒ අනුව එන්සයිම නිෂ්පාදනයට අදාළව ශුද්ධජීවීන්ගේ දායකත්වය අපිට මේ වගේ උදාහරණ වලින් දක්වන්න පුළුවන්. වාණිජමය වශයෙන් වැදගත් එන්සයිම ගණනාවක් ශුද්ධජීවීන් ලවා සංශ්ලේෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මොනවද එන්සයිම? කවුද ඒකට දායක වෙන්නේ? පළවෙනි එන්සයිම ඇමයිලේස්. ඇමයිලේස් සංශ්ලේෂණය කරන්න දායක වෙනවා ඇස්පර්ජිලස් නයිජර්, ඇස්පර්ජිලස් ඔරයිසි, බැසිලස් සබ්ටිලිස් කියන ශුද්ධජීවී. දැන් අපි ගත්තොත් සෙලියුලේස් කියන එන්සයිමය මේක සංශ්ලේෂණය කරන්න ඇස්පර්ජිලස් නයිජර් දායක වෙනවා. ප්‍රෝටියේස් සංශ්ලේෂණය කරන්න ඇස්පර්ජිලස් ඔරයිසි දායක වෙනවා. ඒ වගේම ඉන්වර්ටේස් සංශ්ලේෂණය කරන්න සැකරොමයිසස් සෙරවිසිය දායක වෙද්දී අවසාන වශයෙන් ලයිපේස් සංශ්ලේෂණය කරන්න රයිසෝපස් විශේෂයක් දායක වෙනවා. හරි. එහෙනම් මේ තියෙන්නේ මේ පිළිතුරු ටික. එමනම් දරුවනේ අපිට ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි 12 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 12 වන ප්‍රශ්නය. දරුවනේ ප්‍රතිජීවක නිෂ්පාදනය පිළිබඳව විස්තර කරන්න කියනවා. ප්‍රතිජීවක නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න කියනවා. හරි. දැන් ප්‍රතිජීවක කියන්නේ මොනවටද? ප්‍රතිජීවක කියලා කියන්නේ ශුද්ධ ජීවීන් භාවිතයෙන් නිපදවනු ලබන වැදගත් ද්විතීක පරිවෘත්තිජ ද්‍රව්‍යයක්. ද්විතීක පරිවෘත්තිජ ද්‍රව්‍යයක් විදිහට අපි ප්‍රතිජීවක හඳුන්වන්නේ. දැන් ප්‍රතිජීවක ප්‍රධාන වශයෙන් ගණනාවක් තියෙනවා. අපි මෙහිදී උදාහරණ 3ක් අපිට දක්වන්න පුළුවන් ප්‍රතිජීවක 3ක් සහ ඒවා නිෂ්පාදනය කරන්නට භාවිතා වන ශුද්ධ ජීවී කාණ්ඩ 3ක්. දැන් එක ප්‍රතිජීවකයක් තමයි ටෙට්‍රසයික්ලින්. ටෙට්‍රසයික්ලින් කියන්නේ එක ප්‍රතිජීවක වර්ගයක්. මේ ටෙට්‍රසයික්ලින් වල විශේෂ කාර්යයක් තියෙනවා. විශේෂයෙන්ම බැක්ටීරියා සෛලවල දරුවනේ ප්‍රෝටීන සංශ්ලේෂණය නිෂේධනය කිරීමේ හැකියාවක් ටෙට්‍රසයික්ලින් කියන ප්‍රතිජීවකයට තියෙනවා. දැන් ටෙට්‍රසයික්ලින් නිෂ්පාදනය කරන්නේ කවුද? ස්ට්‍රෙප්ටොමයිසස් අවුරියෝෆේෂියන්ස් කියන ශුද්ධ ජීවියා විසින් තමයි ටෙට්‍රසයික්ලින් නිෂ්පාදනය කරන්නේ. ඊළඟට අපිට මුණ ගැහෙනවා ස්ට්‍රෙප්ටොමයිසින් කියලා තවත් ප්‍රතිජීවකයක්. ස්ට්‍රෙප්ටොමයිසින්. දැන් මේ ස්ට්‍රෙප්ටොමයිසින් නිෂ්පාදනය කරන්නේ ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රිසේයස් කියන ශුද්ධ ජීවිය මගින්. ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රිසේයස්. ඊළඟට අපිට හම් වෙනවා ප්‍රතිජීවකවල වැදගත්ම ප්‍රතිජීවකයක්. ඒ තමයි පෙනිසිලින් කියන ප්‍රතිජීවකය. පෙනිසිලින්. පෙනිසිලින් නිෂ්පාදනය කරන්නේ පෙනිසිලියම් ක්‍රිසෝජෙනම් කියන ශුද්ධ ජීවිය විසින්. මීට පෙර විෂය නිර්දේශවල පැවතුනා පෙනිසිලියම් නොටාටුම්ටත් මේ හැකියාව තිබුණා. නමුත් ඔබේ නව නිර්දේශය තුලදී පෙනිසිලියම් ක්‍රිසෝජෙනම් තමයි පෙනිසිලින් නිෂ්පාදනයට යොදාගන්නේ. පෙනිසිලින් වලින් කරන්නේ බැක්ටීරියා සෛලවල සෛල බිත්ති සංශ්ලේෂණය නිෂේධනය කිරීම. බැක්ටීරියා සෛල බිත්තිවල සෛල බිත්ති සංශ්ලේෂණය නිෂේධනය කිරීම තමයි පෙනිසිලින් වල කාර්යභාරය වෙන්නේ. ඒ වුණා අපිට දැන් පුළුවන් මේ පිළිතුර ගොනු කරන්න. ප්‍රතිජීවක නිෂ්පාදනය පිළිබඳව විස්තර කරන්න පුළුවන් ශුද්ධ ජීවීන්ගේ භාවිතය. එhmenan අපි ලියමු ශුද්ධ ජීවීන් මගින් නිපදවන ද්විතීක පරිවෘත්තිජ ද්‍රව්‍ය ප්‍රතිජීවක වේ. ශුද්ධ ජීවීන් මගින් නිපදවන ද්විතීක පරිවෘත්තිජ ද්‍රව්‍ය ප්‍රතිජීවක වේ. තවත් විශේෂ කාරණාවක් කියන්න තියෙනවා මේ ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්නේ ශුද්ධ ජීවීන් සිදු කරන පැසීමේ ක්‍රියාවලිය හරහා. පැසීම මගින් තමයි මේ වැඩ ටික අපි කරගන්නේ. හරි. ශුද්ධ ජීවීන් සිදු කරනු ලබන
පැසීම මගින් ශුද්ධ ජීවීන් සිදු කරන පැසීම මගින් ප්‍රතිජීවක නිපදවා ගැනීම. හරි දරුවනේ දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට ප්‍රතිජීවක 3ක් ගැන සඳහන් කරන්න වෙනවා. ප්‍රතිජීවක 3ක් ගැන. ප්‍රතිජීවක ගණනාවක් තියෙනවා. නමුත් 3 දෙනෙක් ගැන තමයි අපි විෂය නිර්දේශයේ සඳහන් කරන්නේ. එකක් තමයි දරුවෝ ටෙට්‍රාසයික්ලින් කියන ප්‍රතිජීවකය. මේ ටෙට්‍රාසයික්ලින් වලින් කරන කාර්යභාරය තමයි විශේෂයෙන්ම බැක්ටීරියා සෛලවල ප්‍රෝටීන සංශ්ලේෂණය නිෂේධනය කරනවා. බැක්ටීරියා සෛලවල ප්‍රෝටීන සංශ්ලේෂණය නිෂේධනය කරනවා. දැන් ටෙට්‍රාසයික්ලින් නිෂ්පාදනය කරන්න දායක වෙන්නේ ස්ට්‍රෙප්ටොමයිසස් aureofaciens කියන ශුද්ධ ජීවිය. ස්ට්‍රෙප්ටොමයිසස් aureofaciens. ඊළඟට අපිට මුණ ගැහෙනවා පෙනිසිලින් කියලා ප්‍රතිජීවකයක්. පෙනිසිලින් කියන්නේ ඉතාම වැදගත්ම ප්‍රතිජීවකයක්. බැක්ටීරියා සෛලබිත්ති සංශ්ලේෂණය බැක්ටීරියා සෛලවල සෛලබිත්ති සංශ්ලේෂණය නිෂේධනය කරන ප්‍රතිජීවකය. මේ නිපදවීමට භාවිතා වෙන්නේ පෙනිසිලියම් ක්‍රිසෝජෙනම්. දැන් පැරණි විෂය නිර්දේශයේදී පෙනිසිලියම් නොටාටුම් කියලා ශුද්ධ ජීවියෙක් හිටියා. නමුත් වර්තමානයේදී භාවිතා කරන්නේ පෙනිසිලියම් ක්‍රිසෝජෙනම් කියන ශුද්ධ ජීවියව. තුන්වෙනි ප්‍රතිජීවකයේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවෝ ස්ට්‍රෙප්ටොමයිසින් කියන ප්‍රතිජීවකය. මේක නිෂ්පාදනය කරන්නේ ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රිසේයස් කියන ශුද්ධ ජීවිය මගින්. ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රිසේයස්. දැන් අපි එහෙමනම් මේ ප්‍රතිජීවක ලියමු. ටෙට්‍රාසයික්ලින්. දැන් ටෙට්‍රාසයික්ලින් නිෂ්පාදනය කරන්නේ ස්ට්‍රෙප්ටොමයිසස් aureofaciens. ඊළඟට අපි ගත්තොත් පෙනිසිලින් Penicillium Chrysogenum. ඊළඟ තුන්වෙනි කෙනා Streptomycin. Streptomyces griseus. හරි. දැන් අපි එහෙමනම් සාරාංශයකට එමු ප්‍රතිජීවක නිෂ්පාදනය ගැන. ශුද්ධ ජීවීන් නිපදවන වැදගත් ද්විතීක පරිවෘත්තීජ ද්‍රව්‍යයක් තමයි ප්‍රතිජීවක කියන්නේ. ශුද්ධ ජීවීන් මේ වැඩේ කරන්නේ පැසීමේ ක්‍රියාවලිය මගින්. දැන් විෂය නිර්දේශයේ තුල සඳහන් වෙන ප්‍රතිජීවක තුනක් තියෙනවා. දැන් ලෝකේ ඕනතරම් ප්‍රතිජීවක තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශයේ තුල මෙන්න මේ තුන් දෙනා ගැන අවධානය යොමු කරන්න ඕනේ. ටෙට්‍රාසයික්ලින්, පෙනිසිලින්, ඒ වගේම ස්ට්‍රෙප්ටොමයිසින්. දැන් ටෙට්‍රාසයික්ලින් නිෂ්පාදනය කරන්නේ ස්ට්‍රෙප්ටොකොකස් aureofaciens කියන ශුද්ධ ජීවිය. ඊළඟට පෙනිසිලින් නිෂ්පාදනය කරන්නේ පෙනිසිලියම් ක්‍රිසෝජෙනම්. ස්ට්‍රෙප්ටොමයිසින් නිෂ්පාදනය කරන්නේ ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රිසේයස් කියන ශුද්ධ ජීවිය මගින්. හරි. එවනම් දරුවනේ ප්‍රතිජීවක නිෂ්පාදනය සම්බන්ධයෙන් ශුද්ධ ජීවීන්ගේ භාවිතය පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශයට අදාළ සියලුම කාරණා සාකච්ඡා කරලා ඉවරයි. අපිට ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. අපි දැන් මේ ප්‍රශ්නෙට යමු. 13 වෙනි ප්‍රශ්نين අපෙන් විමසනවා හෝමෝන නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. දැන් මේ හැම ප්‍රශ්නයකදීම මතක තියාගන්න ඕනේ මේ එක එක නිෂ්පාදන නිපදවන්න ශුද්ධ ජීවීන් කොහොමද භාවිතා වෙන්නේ. ඒක ගැනයි අපි මේ ලියන්නේ. දැන් හෝමෝන නිෂ්පාදනය ගැන කියද්දී අපිට ප්‍රධාන හෝමෝන දෙකක්ම නිෂ්පාදනය කරන්න හැකියාව ලැබෙනවා මේ ශුද්ධ ජීවීන්ගේ භාවිතය නිසා. එකක් තමයි මානව ඉන්සියුලින් හෝමෝනය සහ මානව වර්ධක හෝමෝනය. මේ දෙකම ගැන අපිට කතා කරන්න පුළුවන්. මම කැමති මුලින්ම කතා කරන්න ඔබේ අවධානය යොමු කරන්න මානව ඉන්සියුලින් ගැන. දරුවනේ අපි දන්නවා මේ ඉන්සියුලින් කියන හෝමෝනය මේක නිෂ්පාදනය වෙන්නේ අග්න්‍යාශයේ ලැංගහන් දීපිකාවල බීටා සෛල කියන සෛල වලින්. ඔබ මෙය මීට පෙර අහලා ඇති. එතකොට මේ ඉන්සියුලින්ට ප්‍රතිවිරුද්ධ තව හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා ඇල්ෆා සෛලවල ලැංගහන් දීපිකාවලම.
ඒ තමයි ග්ලූකගන්. දැන් මේ දෙන්නම රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන්නයි දායක වෙන්නේ. ග්ලූකගන් වලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම තියෙන්න ඕන සාමාන්‍ය අගයට වඩා අඩු නම් වැඩි කරනවා. ඉන්සියුලින් ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන්නේ. ඉන්සියුලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නම් සාමාන්‍ය අගයට වඩා අඩු කරන්න දායක කරනවා. හරි දෙන්න එකිනෙකට පරස්පර ක්‍රියාවලියක තමයි යෙදෙන්නේ. දැන් මේ මානව ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න මුල් කාලෙදී හරි ප්‍රතිකර්මකරණයක් ලෙස ඉන්සියුලින් ශරීරගත කරවන්නට සත්වයින්ගේ අග්න්‍යාශ වලින් තමයි ඉන්සියුලින් නිස්සාරණය කරගත්තේ. ඉන්සියුලින් නිස්සාරණය කරගත්තේ සතුන්ගේ අග්න්‍යාශ භාවිතා කරලා. විශේෂම ඔය බැටළුවෝ වගේ සත්තුන්ගේ. මේක එච්චරම සාර්ථක ක්‍රමයක් වුණේ නැහැ. එක හේතුවක් තමයි ඇත්තටම මානව ඉන්සියුලින් වලට 100%ක්ම ඒ සත්තුන්ගෙන් නිස්සාරණය කරගන්න ඉන්සියුලින් සමාන නැහැ. අනික මේක මිල අධික ක්‍රියාවලියක් වුණා. සාපේක්ෂව වැඩි පිරිවැයක් දරන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සත්වයින්ට ආදරය කරන පරිසරයට හිතකාමී පුද්ගලයන් සංවිධාන වලින් තදබල විරෝධතාවයකුත් එල්ල වුණා. එක්තරා විදිහක මේක සත්ව හිංසනයටත් අදාළයිනේ. ඉතින් ඒ නිසා පසුකාලීනව විද්‍යාඥයින් කරපු පරීක්ෂණ වලින් ඔවුන්ට හැකියාව ලැබුණා ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා භාවිතා කරලා මේ හෝමෝන නිෂ්පාදනය කරන්න. ඒවා අර මානව ඉන්සියුලින් වලට බෙහෙවින් සමාන මට්ටමින් නිෂ්පාදනය කරන්නත් හැකියාවක් ලැබුණා. ඉතින් වාණිජමය වශයෙන් මානව ඉන්සියුලින් හෝමෝනය මහ පරිමාණයෙන් නිපදව ගන්න විශේෂයෙන්ම ජානමය වශයෙන් වැඩි දියුණු කරපු ශුද්ධ ජීවීන් භාවිතා කරනවා. ජානමය විකරණ කරලා තමයි මේ දේවල් නිෂ්පාදනය කරගන්න වඩාත් සාර්ථකව නිෂ්පාදනය කරගන්න නිපදව ගන්න විද්‍යාඥයින්ට අවස්ථාවක් ලැබුණේ. ද විශේෂයෙන්ම කාවද මේකට යොදාගන්නේ මේ සඳහා යොදාගන්නේ කවුද? ඒකට යොදාගත්තේ දරුවනේ විශේෂයෙන්ම අපි දන්න එස්චිරිචියා කෝලි, ඊ කෝලි, ඒ වගේම සැකරොමයිසස් සෙරවිසි වගේ ශුද්ධ ජීවීන්. මේ ශුද්ධ ජීවීන් භාවිතා කරලා මොවුන්ගේ ජානමය විකරණයන්ට ලක් කරලා මේ හැකියාවන් ලබා ගත්තා. මානව ඉන්සියුලින් වර්තමානයේදී ඉතා සාර්ථක ලෙස මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අපිට එහෙනම් ඒ ගැන මුලින්ම ලියන්න පුළුවන්. දැන් අපි ලියමු. මානව ඉන්සියුලින්. අපි ගමු මෙහෙම ලියමු. මෙම හෝමෝනය මුල් කාලයේදී නිපද වූයේ සත්ව අග්න්‍යාශ වලිනි. මේ හෝමෝනය මුල් කාලෙදී නිෂ්පාදනය කරේ සත්ව අග්න්‍යාශ භාවිතා කළ විශේෂයෙන්ම ඔය බැටළුවෝ වගේ සත්තුන්ගේ. හරි. මෙය මිල අධික ක්‍රමයක් වූ අතර ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබා දිය නොහැකි විය. ඉල්ලුමට හරියන්න සැපයුමක් ලබා දෙන්න බැරි වුණා. දැන් ඒ නිසාම විද්‍යාඥයින් මොකද කරේ? ජාන විකරණය කරන ලද ශුද්ධ ජීවීන් භාවිතයෙන් අද වන විට මානව ඉන්සියුලින් ඉතාම සාර්ථකව මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ඉන්සියුලින් මේ හදන ඉන්සියුලින් මානව ඉන්සියුලින් වලට බෙහෙවින්ම සමානයි. ජාන විකරණය කරන ලද ශුද්ධ ජීවීන් භාවිතයෙන් මානව ඉන්සියුලින් වලට සමාන ඉන්සියුලින් නිපදවා ඇත.
මේ සඳහා එස්චිරිචයා කෝලි හා සැකරෝමයිසස් සෙරවිසියේ භාවිතා වේ. දැන් මෙතනදී යොදාගෙන තියෙන්නේ ජාන විකරණය කරන ලද ඊකෝලයි සහ සැකරොමයිසස් සෙරවිසිය කියන ශුද්ධ ජීවීන්. ඒතර මෙන්න මේ දේවල් තමයි අපිට මානව ඉන්සියුලින් සම්බන්ධයෙන් ලියන්න තියෙන්නේ. මේ හෝමෝනේ මුල්වරට නිෂ්පාදනය කරේ මුල් කාලේදී සත්වාග්න්‍යාශ වලින්. මේක මිලාදික ක්‍රමයක්. ඒ වගේම ඉල්ලුමට හරියන්න සැපයුමක් දෙන්න නොහැකි වුණා. ඒ නිසා ජාන විකරණය කරන ලද ශුද්ධ ජීවීන් භාවිතා කරලා මේ හෝමෝන නිෂ්පාදනය ආරම්භ කරා. එතෙන්දී විශේෂයෙන්ම යොදාගත්තේ ඊකෝලයි ඒ වගේම සැකරොමයිසස් සෙරවිසි වගේ ශුද්ධ ජීවීන් තමයි මේ ක්‍රියාවලිය සඳහා භාවිතයට ගත්තේ. ඔය දේවල් තමයි අපිට මානව ඉන්සියුලින් සම්බන්ධයෙන් ලියන්න තියෙන්නේ. ඒ වගේම අපිට ඊළඟට සාකච්ඡා කරන්න පුළුවන් මානව වර්ධක හෝමෝනය කොහොමද වර්තමානයේදී නිෂ්පාදනය කරන්නේ නිපදවන්නේ කියන එක ගැන. දරුවනේ මේ මානව වර්ධක හෝමෝනයේ නිපදවීම ගැන කතා කරොත් අපි මුල් කාලේදී විශේෂයෙන්ම විවිධ සතුන් භාවිතයෙන් තමයි මේ වර්ධක හෝමෝනය නිස්සාරණය කරගෙන තියෙන්නේ. මේකේ කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. මොකද ඇත්තටම මානව වර්ධක හෝමෝනයෙන් ඉෂ්ට වෙන විදිහටම නෙමෙයිනේ සත්තුන්ගේ වෙනත් සතුන්ගේ වර්ධක හෝමෝන වලින් ලබා ගන්න ප්‍රතිඵල. ඉතින් ඒ නිසාම කාර්යක්ෂමතාවය අඩුයි. පසු කාලිනව ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතයෙන් අද වන විට ඊකෝලයි එස්චිරිචියා කෝලි මගින් මහ පරිමාණයෙන් මේ මානව වර්ධක හෝමෝනයත් නිෂ්පාදනය කරනවා. ඔන්න ඔය දේවල් ටික අපිට ලියන්න පුළුවන්. සිම්පල් B මානව වර්ධක හෝමෝනය. මෙම හෝමෝනයද විවිධ සතුන් මගින් මුල් කාලයේදී නිස්සාරණය කර තිබේ. නමුත් ඒවායේ කාර්යක්ෂමතාවය අඩු විය. ඒවායේ කාර්යක්ෂමතාවය දරුවනේ අඩු වුණා. වර්තමානයේදී ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතයෙන් ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතයෙන් ඊකෝලි මගින් මානව වර්ධක හෝමෝනය විශාල පරිමාණයෙන් නැත්නම් මහ පරිමාණයෙන් නිපදවා ඇත. නිෂ්පාදනය කරලා තියෙනවා. මෙන්න මේ දේවල් තමයි දරුවෝ ඇතුළත් වෙන්න ඕනේ මේ පිළිතුරට හෝමෝන නිෂ්පාදනය පිළිබඳ විස්තර කිරීමට. දැන් මානව ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න මුල් කාලේදී යොදාගත්තේ සතුන්ගේ අග්න්‍යාශයන්. නමුත් මේ නිෂ්පාදනය කරපු ඉන්සියුලින් එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මිල අධිකයි. ඒ වගේම ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයුම සිද්ධ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හරි. ඉතින් ජානමය වශයෙන් විකරණය කරන ලද ශුද්ධ ජීවීන් වන ඊකෝලයි ඒ වගේම සැකරොමයිසස් සෙරවිසියේ මේ අයව භාවිතා කරලා වර්තමානයේදී නිෂ්පාදනය කරලා තියෙනවා මානව ඉන්සියුලින් හෝමෝනය. එය සැබෑ ඉන්සියුලින් හෝමෝනයට බෙහෙවින් සමානව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මානව වර්ධක හෝමෝනය. මේ වර්ධක හෝමෝනයත් මුල් කාලේදී දරුවනේ නිෂ්පාදනය කරනු ලැබුවේ කවුරු මගින්ද? සතුන් භාවිතා කරලා. විවිධ සතුන් භාවිතා කරලා තමයි විකල්පයක් විදිහට මේ හෝමෝනය නිෂ්පාදනය කරේ. නමුත් එහි කාර්යක්ෂමතාවය අඩු වුණා. වර්තමානයේදී ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා තමයි මේ හෝමෝනය
නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ සඳහා එස්චෙරිචියා කෝලි නැත්නම් ඊ කෝලි කියන ශුද්ධ ජීවියාව භාවිතා කරලා තියෙනවා. හරි. එහෙමනම් හෝමෝන නිෂ්පාදනය පිළිබඳව සම්පූර්ණයෙන්ම ඔබ දැනගත යුතු සියලුම කාරණා මම මේ 13 වෙනි ප්‍රශ්නේ පිළිතුරට ඇතුළත් කරලා තියෙනවා. අපිට ඊළඟට පුළුවන් 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. දරුවෝ අපි 14 වෙනි ප්‍රශ්නෙට යමු. පල් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. පල් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. මොකද්ද මේ පල් කිරීමේ ක්‍රියාවලිය කියන්නේ? දරුවනේ කාෂ්ඨීය කඳේ හරි ඒ වගේම කොහු වැනි ශාක ද්‍රව්‍යයක අඩංගු වන කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි පල් කිරීමේ ක්‍රියාවලිය කියලා අදහස් කරන්නේ. බලන්න. කාෂ්ඨීය ශාක කඳෙහි හෝ කොහු වැනි ශාක ද්‍රව්‍යයක වූ කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාවලිය පල් කිරීම නම් වේ. හරිම සරලයි. බලන්න. කාෂ්ඨීය කඳක හරි කොහු වැනි ද්‍රව්‍යයක කොහු වැනි ශාක ද්‍රව්‍යයක මේ පවතින කෙඳි තියෙනවා. තන්තු. මේවා ලිහිල් කරනවා. මේවා බුරුල් කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ පල් කිරීම කියලා. දැන් මේ සඳහා අපි කරන්නේ මොකද්ද? දැන් ඔබේ ප්‍රදේශයේ දරුවනේ සමහර වෙලාවට මේ පල් කිරීමේ ක්‍රියාවලිය කර්මාන්තයක් විදිහට කරනවා වෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති. විශාල වලවල් කපලා ඒවට වතුර දාලා පොඩි තටාක විදිහට හදලා ඒවට විශේෂයෙන්ම අපි මේ ක්‍රියාවලියේදී යොදා ගන්නනේ පොල්ලෙලි තලලා ඒ පොල්ලෙලි මේ ජලයේ ගිල්වා තබනවා. මේක තමයි පල් කිරීමේ ක්‍රියාවලියේදී කරන්නේ. එතකොට මේ ගිල්වා තබන ජලය තුල ගිල්වා තබන කාලය තීරණය වෙන්නේ කොහොමද? ඒක තීරණය වෙන්නේ ඒ අදාළ ශාක ද්‍රව්‍ය මත. හරි? පොල්ලෙලි ගිල්ලලා තියෙන කාලය නෙමෙයි තවත් වෙනත් ශාක ද්‍රව්‍යයක් ගිල්ලලා තියන්න වෙන්නේ. ඒ ශාක ද්‍රව්‍ය මත තමයි කාලය තීරණය වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපිට ලියන්න පුළුවන් මෙහිදී ජලය තුල පොල්ලෙලි වැනි ද්‍රව්‍ය ගිල්වා තැබේ. එතකොට මෙහෙම ගිල්ලලා තබන කාලය තීරණය වෙන්නේ ශාක ද්‍රව්‍ය මත. මේවා ගිල්වා තබන කාලය තීරණය වන්නේ එම ශාක ද්‍රව්‍ය මතයි. ඒ ශාක ද්‍රව්‍ය මත තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මෙතන මේ කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාවලියේදී ඇත්තටම මොකද්ද දරුවනේ සිද්ධ වෙන්නේ? මෙතෙන්දී සිද්ධ වෙන්නේ මේ කෙඳි අතර පවතින ශක්තිමත් බැඳීමක් තියෙනවා. ඒ තමයි පෙක්ටින් වලින් තමයි මේ බැඳීම ඇති කරන්නේ. අපි මධ්‍ය සූස්තරය කියන්නේ. මධ්‍ය සූස්තරය හැදෙන්නේ පෙක්ටින් වලින්. පෙක්ටින් වලින් තමයි මේ බැඳීම ඇති කරන්නේ. කෙඳි අතර, මේ තන්තු අතර. දැන් මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ ශුද්ධ ජීවීන් මගින් ශ්‍රාවය කරන පෙක්ටිනේස් එන්සයිමයට පුළුවන් මේ පෙක්ටින් ජල විච්ඡේදනය කරලා අර කෙඳි අතර තියෙන බැඳීම ඉවත් කරන්න. අපිට ඒක ලියන්න පුළුවන්. පල් කිරීමේ ක්‍රියාවලියේදී තන්තු නැත්තම් කෙඳි තන්තු අතර පවතින පෙක්ටින් ස්තරය පෙක්ටිනේස් මගින් ජල විච්ඡේදනය කරයි. පෙක්ටිනේස් ශුද්ධ ජීවීන් මගින්
ශ්‍රාවය කරයි. ශ්‍රාවය කරයි. පෙක්ටිනේස් ශුද්ධ ජීවීන් මගින් ශ්‍රාවය කිරීමක් සිද්ධ වෙනවා. මෙතෙන් දරුවෝ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ පෙක්ටිනේස් ශ්‍රාවය කරන්නේ බැක්ටීරියා. හරි? මේ ක්‍රියාවලිය සඳහා ස්වායු නිර්වායු කියන බැක්ටීරියා වලින් සමන්විත මේ විෂම ජාතීය ශුද්ධ ජීවී ගහණයක් තමයි මේ වැඩේට දායක වෙන්නේ. ඒකත් එකතු කරන්න ඕනේ අපිට. මෙම ක්‍රියාවලිය සඳහා ස්වායු හා නිර්වායු බැක්ටීරියාවන්ගෙන් සමන්විත විෂම ජාතීය ශුද්ධ ජීවී ගහණයක් දායක වේ. විෂම ජාතීය ශුද්ධ ජීවී ගහණයක් දායක වෙනවා. ඉතින් පල් කිරීමේ ක්‍රියාවලිය ගැන මෙන්න මේ කාරණා ටික කියන්න තියෙන අපිට. අපි සාරාංශගත කරගත්තොත් ශාකවල කාෂ්ඨීය කඳන්වල ඒ වගේම කොහුවැනි ශාක ද්‍රව්‍යවල පවතින කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ පල් කිරීම කියලා කියන්නේ. දැන් මෙතනදී ජලයේ මේ පොල්ලිලි වැනි ද්‍රව්‍ය ඒ කෙඳි නිස්සාරණය කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය ගිල්වල තබනවා. මෙම ගිල්වල තබන කාලය තීරණය වෙන්නේ ඒ අදාළ ශාක ද්‍රව්‍ය මත. පල් කිරීමේ ක්‍රියාවලියේදී මේ තන්තු අතර පවතින පෙක්ටින් ස්තරය පෙක්ටිනේස් එන්සයිම මගින් ජල විච්ඡේදනය කරනවා. මේ පෙක්ටිනේස් බැක්ටීරියාවන් මගින් තමයි ශ්‍රාවය කරන්නේ. මේ ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම ස්වායු නිර්වායු ලෙස විෂම ජාතීය ශුද්ධ ජීවී ගහණයක් මේ ක්‍රියාවලියට දායක වෙනවා. ඔන්න ඔය කාරණා ටික දරුවෝ ඔබේ පිළිතුරට එකතු කරන්නට අවශ්‍යයි. එබැවින් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. අපි යමු වෙන්නේ දැන් 15 වෙනි ප්‍රශ්නයට. දරුවනේ මම 15 වෙනි ප්‍රශ්නයට එළඹෙනවා. එහෙමනම් ජීව වායු නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. ජීව වායු නිෂ්පාදනය. දරුවනේ කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනය වීම නිසා නිපද වෙන වායු වර්ගයක් තමයි ජීව වායුව කියන්නේ. මේ කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයට ලක්වීමෙන් නිපදවන වායු වර්ගයක් තමයි ජීව වායුව කියන්නේ. දරුවනේ මේ ජෛව හායනයට භාජනය වන උපස්තරය කවුද කියන එක මත තමයි නිපද වෙන ජීව වායු ආකාරය තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ වියෝජනයට ලක්වන නිර්වායු වියෝජනයට ලක්වන උපස්තරය සංයෝගයේ මත තමයි තීරණය වෙන්නේ ප්‍රතිඵල වන ජීව වායු ආකාරය මොකක්ද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇසිටොජෙනික බැක්ටීරියා කියලා ශුද්ධ ජීවී කාණ්ඩය ක්‍රියාත්මක වුණොත් කාබනික අපද්‍රව්‍ය මත එහිදී නිර්වායු වියෝජනයක් සිද්ධ වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් කියන වායු නිදහස් වෙනවා. හැබැයි මේ කාබනික අපද්‍රව්‍ය මත උපස්තර මත ක්‍රියාත්මක වුණොත් මීතෙනොජෙනික බැක්ටීරියා මෙතෙනොජෙනික බැක්ටීරියා එතකොට මීතේන් වායුව අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි ඔබේ පිළිතුරට ගොනු වෙන්න ඕනේ. ප්‍රධානම කාරණාව පළවෙනිම කාරණාව තමයි කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයෙන් තමයි ජීව වායුව නිර්මාණය වෙන්නේ නිෂ්පාදනය වෙන්නේ ඇති වෙන්නේ හටගන්නේ. එතකොට ජෛව හායනයට ලක්වන උපස්තරය අණුව නිපදවන ජීව වායු ආකාරය වෙනස් වෙන්න පුළුවන්. හරි. ලියමු. කාබනික අපද්‍රව්‍ය කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයට ලක්වීමෙන් ජීව වායු ඇතිවේ. කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයට ලක්වීමෙන් තමයි ජීව වායු ඇති වෙන්නේ. එතකොට ජෛව හායනයට ලක්වන ජෛව හායනයට ලක්වන උපස්තරය එහෙම නැත්නම් කාබනික අපද්‍රව්‍ය මත නිපදවන
ජීවවායු ආකාරය තීරණය වේ. ජීවවායු ආකාරය තීරණය වෙනවා. දැන් ඇසිටෝජෙනික බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් ඇසිටෝජෙනික බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුවද මෙතිනෝජෙනික බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් මීතේන් වායුවද ප්‍රතිඵල වේ. ඉතින් බලන්න හරිම සරල කරුණු ටිකක් තමයි දරුවෝ පිළිතුරට ගොඩනගන්න තියෙන්නේ. කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයට ලක්වීමෙන් තමයි ජීවායු නිෂ්පාදනය වෙන්නේ. ජෛව හායනයට ලක්වන උපස්තරයේ මත නිපදවන ජීවායු ආකාරය තීරණය වෙනවා. ඇසිටෝජෙනික බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුවත් ඒ වගේම මීතේනෝජෙනික බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් මීතේන් වායුවත් මේ අවස්ථාවේදී. මේ ජීවායු නිෂ්පාදනය පිළිබඳ මෙන්න මේ කාරණා සියල්ල ඔබ දැනගත යුතුයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. 16 වෙනි ප්‍රශ්නේ. ජෛව ඉන්ධන නිෂ්පාදනය පිළිබඳ විස්තර කරන්න. දරුවනේ දැන් මේ පෙට්‍රෝලියම් මත පදනම් වෙච්ච ඉන්ධන සැපයීම මිල අධිකයි. ඒ වගේ මේක අවිනිශ්චිතයි. මොකද අපි වගේ රටවල් වලට මේ පෙට්‍රෝලියම් සහිත තෙල් නැවක් එහෙම නිසි වෙලාවට ආවේ නැත්තම් රට තුල සියලුම ප්‍රවාහන කටයුතු අඩපණ වෙනවා. ගොඩාක් කර්මාන්ත වලට මේක බලපානවා. අපිට මේ වගේ අත්දැකීම් තියෙනවා. හරි? ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න මේ පෙට්‍රෝලියම් මත පදනම් වෙච්ච ඉන්ධන සැපයීම මිල අධිකයි. මොකද ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලයක මිල ඉහළ යනකොට අනිවාර්යයෙන්ම අපේ රටවල් වලත් මේ වගේ රටවල් වලත් අපිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට මේ මිල අධික වීමත් ඒ වගේම අවිනිශ්චිතභාවයත් නිසා අපිට ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක මුලින්ම අපි සඳහන් කරන්න ඕනේ. පෙට්‍රෝලියම් මත පදනම් වූ ඉන්ධන සැපයුම මිල අධික වන අතර එය අවිනිශ්චිත වේ. මේ හින්දා එතනෝල්, බියුටනෝල්, ඒ වගේම ජෛව ඩීසල්, ජීවවායු වගේ පුනර්ජනනීය ප්‍රභවයන් ගැන, පුනර්ජනනීය බලශක්තියින් ගැන ලෝකේ පුරාම යම්කිසි අවධානයකට ලක් වෙලා තියෙනවා. ඒවා උපයෝගී කරගන්න මේ අවශ්‍ය වන බලශක්ති අවශ්‍යතාවය සඳහා. හරි, අපි ලියමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස එතනෝල්, බියුටනෝල්, ජෛව ඩීසල්, ජීවවායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳ අවධානය යොමු වී ඇත. දැන් දරුවනේ මේ බ්‍රසීලයේ කියන රටේ ඒ අය මහ පරිමාණයෙන් උක්ෂාකය වගා කරනවා. දැන් උක්ෂාකයේ ප්‍රධාන වශයෙන් අපි ගන්න මේ සීනි නිෂ්පාදනයනේ. නමුත් බ්‍රසීලයේ
සින් නිෂ්පාදනයට අමතරව උක්ෂාකයේ වගා කරනවා මහා පරිමාණයෙන්. මොකද ඒ අය ඒ රටේ විද්‍යාඥයින් මේ වන විට සොයාගෙන තියෙනවා උක්කුෂ භාවිතා කරලා ශුද්ධ ජීවී පැසීමේ ක්‍රියාවලිය මගින් එතනෝල් නිෂ්පාදනය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔවුන් එය ඉන්ධනයක් වශයෙන් යොදා ගන්නවා. ඒ වගේම මේ ශුද්‍ර ඇල්ගී භාවිතයෙන් ජෛව ඩීසල් නිපදවන්නත් මේ වන විට විද්‍යාඥයින් යම් යම් පරීක්ෂණවල නිරත වෙමින් පවතිනවා. අපිට මේ දේවල් එකතු කරන්න පුළුවන් මේ පිළිතුරට. බ්‍රසීලයේ උක්ෂාක යුෂ ශුද්ධ ජීවී පැසීමට භාජනය කර බ්‍රසීලයේ උක්ෂාක යුෂ ශුද්ධ ජීවී පැසීමට භාජනය කර එතනෝල් නිපදවා ඇත. එතනෝල් නිපදවලා තියෙනවා. ඒ වගේම මේ ශුද්‍ර ඇල්ගී භාවිතයෙන් ජෛව ඩීසල් නිපදවීමට පරීක්ෂණ කරමින් පවතිනවා. ශුද්‍ර ඇල්ගී භාවිතයෙන් ජෛව ඩීසල් නිපදවීමට පර්යේෂණ සිදු කර ඇත. පර්යේෂණ සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන විශේෂයෙන්ම සෙලියුලෝස් අඩංගු ද්‍රව්‍ය වලින් එතනෝල්, බියුටනෝල් නිෂ්පාදනය කිරීමට උත්සාහයන් යොදලා තියෙනවා විද්‍යාඥයෝ විසින්. අපිට ඒකත් ලියන්න පුළුවන්. ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදා ගනිමින් ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදා ගනිමින් සෙලියුලෝස් අඩංගු ශාක ද්‍රව්‍ය වලින් එතනෝල්, බියුටනෝල් නිපදවීමට උත්සාහ දරා ඇත. එතනෝල්, බියුටනෝල් නිපදවීමට උත්සාහ කරලා තියෙනවා. දැන් මෙතනදී සෙලියුලෝස් අඩංගු ශාක ද්‍රව්‍ය විදිහට අපිට ගන්න තියෙන දැව, ඒ වගේම මේ ඉරිඟු ශාකවල කඳන්, මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. දැව, ඉරිඟු ශාකවල කඳන්, මෙවැනි ශාක ද්‍රව්‍ය වලට නිදසුන් වේ. එවනම් දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. දරුවනේ දැන් අපි පැමිණෙන්නේ 17 වෙනි ප්‍රශ්නෙට බේකරි නිෂ්පාදනය පිළිබඳව විස්තර කරන්න. දැන් මේ අනන ලද පාම් පිටිවල තියෙන සීනි බේකරි ඊස්ට් වල තියෙන සැකරොමයිසස් සෙරවිසිය මගින් පැසීමට ලක් කරනවා. මේ පැසීමේ ක්‍රියාවලියේ ප්‍රාථමික කෘත්‍ය තමයි CO2 නිපදවා ගැනීම. CO2 නිපදවා ගැනීම තමයි ප්‍රාථමිකම කාර්ය වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය සඳහා අපි යොදාගන්නේ විශේෂයෙන්ම තිරිඟු, රයි, සහල් වලින් ලබාගත් පිටි තමයි මේ පිටි මෝලිය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නේ. අපිට මේ කාරණා ටික එකතු කරන්න පුළුවන්. අනන ලද පිටිවල වූ සීනි බේකරි ඊස්ට් වල වූ සැකරොමයිසස් සෙරවිසියේ, මේ නම හරියට ලියන්න ඕනේ ස්පෙලිංස් ඔක්කොම. සැකරොමයිසස් සෙරවිසියේ මගින්
පැසීමට ලක් කරයි. පැසීමට ලක් කරයි. පැසීමේ ක්‍රියාවලියේ ප්‍රාථමික කෘත්‍යය වන්නේ CO2 නිපදවීමයි. CO2 නිපදවීමයි. දැන් මේ ක්‍රියාවලියේදී පිටිමෝලිය අපි විසින් සාදා ගන්නවා. මේ පිටිමෝලිය හදාගන්න ගන්නේ තිරිඟු, රයි, එහෙම නැත්නම් සහල් වලින් ලබාගත් පිටි. පිටිමෝලිය සාදනු ලබන්නේ තිරිඟු, රයි හා සහල් වලින් ලබාගත් පිටි මගිනි. දැන් පාම් පිලිස්සීමේදී සිද්ධ වෙන්නේ මේ නිෂ්පාදනය වන පැසීම වගේ නිෂ්පාදනය වන කාබන් ඩයොක්සයිඩ් පිටිමෝලියේ රැඳී සිරවීමක් සිද්ධ වෙනවා. හරි. නිපද වෙන CO2 පිටිමෝලියේ රැඳී සිරවේ. පාන් පිලිස්සීමේදී දැන් මේ පිලිස්සීමේදී සමයි පිපීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පාන් පිලිස්සීමේදී පිපීම සිදු වෙලා පිපීම සිදු වී පාන් වල වයනය ඇති වේ. පාන් වල ඒ වයන ස්වභාවය නිර්මාණය වෙනවා. මෙන්න මේ කාරණා තමයි බේකරි නිෂ්පාදනය පිළිබඳව අපට විස්තර කරන්නට තියෙන්නේ දරුවෝ. ඒ අනුව ශුද්ධ ජීවීන් සහ කර්මාන්ත වලට අදාළ 9 වන ඒකකයේ 3 වන පාඩම් මාලාවේ 4 වන පරිච්ඡේදයේ ප්‍රශ්නාවලිය මෙයින් අවසන් වෙනවා. තවත් අපේ ප්‍රශ්න ඉතිරි වෙලා තියෙනවා. අපි මේ ප්‍රශ්න ඔබ වෙත ගෙන එන්නේ 5 වන පරිච්ඡේදයේ යටතේ. 9 වන ඒකකයේ 3 වන පාඩමේ 5 වන පරිච්ඡේදයේ වෙන් වෙන්නේ ඉතිරි ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීම සඳහායි. එහෙමනම් දරුවෝ මේ ප්‍රශ්නත් එක්ක අපි නැවත එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.